හොඳයි සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද අපි මේ පාඩමෙන් කතා කරන්නේ CSS පිළිබඳව. ඉතින් වෙබ් ඩිසයිනින් එහෙම නැත්නම් වෙබ් පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම දෙනෙක් CSS කියන එක පිළිබඳව දන්නවා. ඒ වගේම උසස් පෙළ විෂය නිර්දේශයේදී අපිට HTML පාඩමත් එක්ක CSS කොටස විෂය නිර්දේශයේ කොටසක් විදිහට තියෙනවා. ඉතින් මේ CSS අපි මුලින්ම බලමු භාවිතා කරන්නේ මොකටද කියලා. CSS කියලා අපි නිර්වචනය කරන්නේ කැස්කාඩින් ස්ටයිල් ෂීට්. සිංහලෙන් අපිට මේවා විලාසපත්‍ර විදිහට හඳුන්වන්න පුළුවන්. CSS භාවිතා කිරීමේ මූලිකම අරමුණ තමයි HTML වෙබ් පිටුවකට අලංකාරවත් පෙනුමක් ලබා දීම. එහෙම නැත්නම් HTML වෙබ් පිටුවක් අපි සාමාන්‍ය ආකාරයට වඩා ඉතාමත් අලංකාරවත් විදිහට නිරූපණය කරන්න තමයි CSS පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන තියෙන්නේ මේක උදාහරණයක්. CSS භාවිතා කරලා හදපු වෙබ් පිටුවක් වම් පැත්තේ තියෙනවා. ඒත් එක්කම HTML විතරක් භාවිතා කරලා හදපු පිටුව මේ දකුණු පැත්තේ තියෙනවා. ඉතින් එකම වෙබ් පිටුව අපිට CSS සහිතව සහ CSS රහිතව මේ ආකාරයට දකින්න පුළුවන්. ඉතින් HTML 5 සංස්කරණයෙන් පස්සේ 5 සංස්කරණ ඇතුළු ඊට පස්සේ දිගටම HTML වෙබ් පිටුවල අලංකාරවත් බව එහෙම නැත්නම් මේ අපි ඒක හඳුන්වන විලාස එහෙම නැත්නම් ඩිසයිනින් සඳහා පාවිච්චි කරන්නේ CSS තමයි. හැබැයි HTML 5ට කලින් වෙබ් පිටුවක අලංකාරවත් බව ඇතුළත් කරන උපලක්ෂණ බොහෝමයක් HTML භාෂාව තුළදීම භාවිතා වුණා. නමුත් මේ අලංකාරවත් බව සඳහා භාවිතා වෙන උපලක්ෂණ සියල්ල අද CSS මගින් සිද්ධ කරනවා. ඒ නිසා අපිට HTML පිටුවක තියෙන කේතයන් අවම කරගන්න හැකියාව තියෙනවා මේ CSS භාවිතය නිසා. හොඳයි අපි දැන් බලමු මේ CSS භාවිතා කිරීමෙන් අපිට ලැබෙන විශේෂ වාසි මොනවද කියලා. පළවෙනි වාසිය තමයි අදිපාට සලකුණු බසෙන් ලියන ලද ලියවිල්ලක් සඳහා මනා අලංකරණවත් පෙනුමක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි බේසික් HTML පාවිච්චි කරලා හදන වෙබ් පිටුවකට ඉතාමත් අලංකාරවත් පෙනුමක් ලබා දීමේ හැකියාව CSS වලට තියෙනවා. ඉතින් අද ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් Facebook ඒ වගේම අලංකාරවත් වෙබ් අඩවි නිර්මාණයේදී CSS බහුල විදිහට පාවිච්චි වෙනවා. ඒ වගේම HTML ලියවිල්ලක් වෙනස් කිරීමට අවශ්‍ය කේත අඩු කරනවා. ඒකට හේතුව තමයි අපි HTML කොටසේදී ඔයගොල්ලෝ HTML ගැන මූලික දැනුමක් තියෙනවා නම් දන්නවා. HTML වලදී අපිට උපලක්ෂණ tags ඇතුළට ලබා දෙන්න පුළුවන්. එතකොට වර්ණය වෙනස් කිරීමට, alignment වෙනස් කිරීමට, ඒ වගේ font size වෙනස් කිරීමට ඒ සියලුම කේත අපි HTML කේතයේ තුලම තමයි ලබා දෙන්න ඕනේ. එතකොට HTML තුලින්ම අපි ඩිසයිනින් වලට ඇට්‍රිබියුට්ස් පාවිච්චි කරනවා නම් මේ HTML page එකේ විශාලත්වය වැඩි වෙනවා. ඒ වගේම සංකීර්ණ බව වැඩි වෙනවා. ඒ වගේම CSS වලින් මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඒක තව වාසියක්. ඊළඟට අපි හිතමු අපේ වෙබ් අඩවියේ විශාල ප්‍රමාණයක් තියෙන වෙබ් පිටු. එතකොට අපි HTML වලින් නම් මේ ඩිසයිනින් කොටස එහෙම නැත්නම් මෝස්තර වගේ දේවල් එකතු කරන්නේ අපිට මේ හැම වෙබ් පිටුවක්ම එකෙන්කට වෙනස් කරන්න වෙනවා. විශාල ප්‍රමාණයේ වෙබ් අඩවියක් ගත්තොත් වෙබ් පිටු දසදහස් ගාණක් තියෙන එකක් මේ සියල්ල වෙනස් කිරීම ඉතා අපහසු වැඩක්. ඉතින් CSS වලින් පුළුවන් එක CSS කේතයකින් අපිට මේ වෙබ් පිටු විශාල ප්‍රමාණයක එකම සැකසුම ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර වෙබ් අඩවිවල අපි මොන පිටුවකට ගියත් ඒකේ තියෙන එකම වර්ණ ටිකක්, එකම අක්ෂර ටිකක්, ඒ වගේ ඩිසයින් එක මේ තියෙන මෝස්තර මොන වෙබ් පිටුවට ගියත් එක වගේ. ඒ නිසා අපිට මේ එක CSS කෝඩ් එකකින් මේ වගේ විශාල වෙබ් පිටු ප්‍රමාණයක එකම මෝස්තරය අපිට ලබා දෙන්න පුළුවන්. CSS වල තියෙන විශේෂම වාසියක් තමයි ඒක. ඉතින් ඒට අමතරව තව විශාල ප්‍රමාණයක් වාසි තියෙනවා. අපි බලමු CSS කේතයක් කොහොමද නිර්මාණය කරන්න කියලා. ඉතින් CSS කේතයක මූලය තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් CSS කෝඩ් එකක් අපි ලියන්න පාවිච්චි කරන ක්‍රමය. මේ ටික තමයි CSS කේතයක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒතර CSS කේතයක මුලින්ම තියෙන කොටස අපි හඳුන්වනවා select එක කියලා. select එක. ඉතින් මේ selectors විදිහට CSS වලදී පාවිච්චි කරන්නේ HTML වල අපි පාවිච්චි කරන tag. දැන් මේ H1 කියන්නේ ශීර්ෂ පාට headings හදන්න පාවිච්චි කරන tag එකක්. නේ? ඒ වගේම HTML වල තියෙන body, table, th, img ඔය වගේ HTML වල පාවිච්චි කරන tags තමයි CSS වලදී selectors විදිහට පාවිච්චි වෙන්නේ. HTML tag තමයි CSS වලදී selectors විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ H1 කියන එක
දැන් මෙතනදී අපි select එකක් විදිහට පාවිච්චි කරනවා. දැන් අපිට ඕන නම් මෙතන select කියන එක වෙනුවට මෙතන h1 ලියන්න. එතකොට මේ h1 කියන්නේ CSS වලදී select එකක්. ඊළඟට අපි මේ curly brackets පාවිච්චි කරනවා මේ සැකසුම් ලබා දෙන්න. සහ මේ curly brackets දෙකක් පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ select එකට අදාළව ලබා දෙන සියලුම properties වෙනස්කම් මෙන්න මේ curly brackets දෙක ඇතුලේ තමයි ලබා දෙන්න ඕනේ. මුලින්ම අපි ඇතුළත් කරන්නේ property එක. ඊළඟට මේ semicolon සලකුණ පාවිච්චි කරනවා. HTML වලදී වගේ සමාන සලකුණ පාවිච්චි කරන්නේ නැහැ. කිසියම් property එකක් දෙනවා. ඒ property එකට අදාළ value එකක් අපි ඊළඟට දෙනවා. හැබැයි මේ value එකට පස්සේ අවසානයේ අනිවාර්යෙන් සියලු properties ලබා දීලා ඉවර නම් semicolon සලකුණ යොදන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ පල්ලෙහා h1. එතන select එක තමයි මේ h1 එක. select එක h1. ඒ වගේම curly brackets වලින් මම පටන් අරන් තියෙනවා පළවෙනි property එක තමයි color එක. එහෙනම් මේ වෙනස් කරන්න හදන්නේ color එක. color එක semicolon red. මෙතනින් semicolon එක දාලා ඉවර කරනවා. ඒතර මේ තියෙන CSS code එකක්. මේ CSS code එකට කරන්න පුළුවන් web පිටුවක තියෙන සියලුම h1 headings. h1 මට්ටමේ ශීර්ෂ පාට සියල්ල රතු වර්ණයට හරවන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට ඕනම් මේ properties විශාල ප්‍රමාණයක් මේ curly brackets දෙක ඇතුළෙම දෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට h1 තමයි select එක color semicolon red. එහෙනම් මේ h1 ශීර්ෂ පාට සියල්ලගෙම වර්ණය red වෙන්න ඕනේ. සහ මේ font size කියන්නේ මේක එක තව property එකක්. එතකොට property එකකින් තව property එකක් වෙන් වෙන්නේ මෙන්න මේ semicolon සලකුණෙන්. semicolon සලකුණ දාලා අපිට තව property එකක් ලියන්න පුළුවන්. font size colon 50 pixel semicolon. අපිට ඕන නම් තව property එකක් ලියන්න. ඒක මෙතන ලියන්න පුළුවන්. නැවතත් semicolon එක දාලා තව property එකක් ලියන්න පුළුවන්. ඔය විදිහට අවසානයේදී අපිට curly brackets එක දාලා අවසන් කරන්න පුළුවන්. එතකොට මේ h1 කියන select එකට අදාළ සියලුම properties මේක ඇතුලේ ලියන්න පුළුවන්. ඉතින් CSS code එක මූලික දේවල් ටික තමයි කිව්වේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ දේවල් ටික select එකක් තියෙන්න ඕනේ, property එකක් තියෙන්න ඕනේ, value එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ select එකට අදාළ properties සියල්ල curly bracket දෙකක් ඇතුලේ දාලා තියෙන්න ඕනේ. දැන් අපි බලමු CSS code එකක් ඇත්තටම හදන්නේ කොහොමද කියලා. CSS code එකක් හදන්නත් අපිට HTML වගේම විශේෂ මෘදුකාංග ඕනේ නැහැ. අපිට notepad document එකක් පාවිච්චි කරලා CSS code එකක් හදන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ notepad එකක් විවෘත කරගෙන අපි කිසියම් CSS code එකක් අපිට මේක ඇතුලේ ලියන්න පුළුවන්. අපි මේ ගත්ත උදාහරණයේ තියෙන CSS code එකම අපිට ඕනනම් අරගන්න පුළුවන් h1 color red කියන එක. හරි. CSS code එක මූලිකව තියෙන්න ඕනේ දේවල් ටික ඔච්චරයි. ඒතර මෙතන තියෙනවා අපිට select එක h1 කියන්නේ select එක, color කියන්නේ property එක, property එකේ value එක තමයි red. ඊට පස්සේ අපි මේ CSS code එකක් save කරනකොට අපි save කරන්න ඕනේ .css කියන extension එකෙන්. file වලට ගිහින් මම save as වලට යනවා. මෙතනින් file type එක all විදිහට මම ලබා දීලා CSS file එකට මට කැමති නමක් දෙන්න පුළුවන්. හරි. මම ඒක දෙනවා my file කියලා myfile.css. එහෙනම් file extension එක අපි අනිවාර්යෙන් CSS කියලා save කරන්න ඕනේ. ඉතින් මේක බලපාන්නේ ගොඩක් වෙලාවට මේ බාහිර CSS කේතයන් සඳහා විතරයි. නමුත් මේ විදිහට CSS file එකක් වෙනම හදන්න නැතුව අභ්‍යන්තරික ක්‍රමයකුත් තියෙනවා. ඉතින් අපි මේ ක්‍රම ගැන ඉස්සරහට කතා කරනවා. දැනට CSS file එක extension එක තමයි .css කියන extension එක. ඉතින් මේකෙන් අපිට මේ file එක save කරන්න පුළුවන්. save කරාට පස්සේ අපිට CSS file එකක් හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට myfile.css ඔයගලන්ට පේනවා මෙතන CSS file එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙතන cascading style sheet කියලා මේ file එකේ type එක උඩින් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් CSS වලින් ක්‍රම කිහිපයකට අපිට CSS code ඇතුළත් කරන්න පුළුවන්. අපි ඒවා මේ වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. හොඳයි, එහෙනම් අපි දැන් බලමු කොහොමද CSS නැතුව වෙබ් පිටුවක තියෙන අකුරු වල ෆොන්ට් වල කලර් එක වෙනස් කරන්න කියලා. එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් CSS වල තියෙන ප්‍රයෝජනය මොන වගේද කියලා. දැන් අපි උදාහරණයක් විදිහට මෙන්න මේ
මං හදපු වෙබ් පේජ් එකක් තියෙනවා. මේ පේජ් එක basic HTML පේජ් එකක්. HTML ටැග් දෙක තියෙනවා, හෙඩ් ටැග් එක තියෙනවා, බොඩි කොටස තියෙනවා. මේක ඇතුලේ ශ්‍රී ලංකා කියලා H1 එකක් තියෙනවා. මේක එතකොට කිසිම ප්‍රොපර්ටි එකක් අපි දීලා නැහැ. ඒතර මේක අපි ඕපන් කරලා බැලුවොත් අපිට ඔය වගේ H1 ටැග් එකක් දකින්න පුළුවන් කළු පාටින්. දැන් අපිට මේ අකුරු වල වර්ණය වෙනස් කරගන්න ඕනි කියලා හිතමු. අපි તો මේ වගේ අපිට ශීර්ෂ පාට ගොඩාක් තියෙනවා. මේවා වර්ණයන් අපිට වෙනස් කරගන්න ඕනේ. අපි તો මේක මට නිල් පාට වර්ණයට හරව ගන්න ඕනේ. සාමාන්‍ය HTML වල මේ සඳහා තියෙන පහසුකම තමයි ෆොන්ට් කියන එක. එහෙනම් මෙන්න මේ ෆොන්ට් කියන ටැග් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ෆොන්ට් කියන ටැග් එක මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේ ෆොන්ට් ටැග් එකේ ප්‍රොපර්ටි එකක් විදිහට අපි දෙනවා color. ෆොන්ට් color එක අපි දෙනවා color සමානයි. මම දෙනවා අපිට අවශ්‍යයි නිල් පාට, එහෙනම් blue කියලා දෙනවා. ෆොන්ට් color blue. ඒත් එක්කම නැවතත් මේ ෆොන්ට් කියන ටැග් එක අපි අවසන් කරන්න ඕනේ මේ පැත්තෙන් ආරම්භ කරපු ෆොන්ට් ටැග් එක. හරි. එතකොට මේ තියෙන්නේ HTML ප්‍රොපර්ටි එකක්. එහෙම නැත්නම් HTML වලින් කොහොමද මෙන්න මේ ශ්‍රී ලංකා කියන වචනේ වර්ණය වෙනස් කරන්න කියන එක. අපි මේක සේව් කරලා ඕපන් කරලා බැලුවොත් අපිට පේනවා මේකේ වර්ණය වෙනස් වෙලා තියෙනවා. right. නිල් වර්ණයේ විදිහට අපි දැන් නැවත සේව් කරගෙන බලමු මේකේ වර්ණය වෙනස් වෙලා තියෙන විදිහ. හරි. දැන් මේකේ වර්ණය නිල් වර්ණයට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි HTML වලින් අපි ප්‍රොපර්ටි එකක් එහෙම නැත්නම් මේ වර්ණයක් වෙනස් කිරීමක් කරගන්නේ. අපි හිතමු අපිට මේ වගේ මාතෘකා කිහිපයක් තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා මේ හැම H1 එකකටම මේ හැම H1 ටැග් එකකටම මේ ප්‍රොපර්ටි එක ලබා දෙන්න. අපිට මාතෘකා 100ක් තිබුණොත් අපිට මේ මාතෘකා 100ටම මෙන්න මේ කොටස ලබා දෙන්න වෙනවා. ෆොන්ට් කියන කොටස ලබා දෙන්න වෙනවා. ඉතින් මේක ටිකක් කරදරකාරී වැඩක්. ඒ වගේම HTML කේතේ ඔයගොල්ලන්ට පේනවා ටිකක් මේක සංකීර්ණ වෙනවා. කෝඩ් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේකම අපිට CSS පාවිච්චි කරලා කරන්න හැකියාව තියෙනවා. CSS වලදී අපිට මෙච්චර ප්‍රමාණයක් කේත ලැබෙන්නේ නැහැ. ඉතින් CSS වලදී මේක ඉතා සරලව අපිට කරන්න පුළුවන් CSS කේතයක් පාවිච්චි කරලා. හොඳයි. අපි බලමු මේකම මේ ක්‍රමේ නැතුව කොහොමද CSS පාවිච්චි කරලා අපි සම්පූර්ණ කරගන්නේ කියන එක. හොඳයි. ඉතින් මේ CSS කේත අපිට ලියන්න පුළුවන් මෙන්න මේ head කොටස ඇතුලේ. CSS කේත අපිට මේ head කොටස ඇතුලේ ලියන්න පුළුවන්. ඒ වගේම CSS කේත අපිට HTML පිටුවෙන් පරිබාහිරව ලියන්නත් පුළුවන්. ඒ වගේම CSS කේත අපිට මෙන්න මේ ටැග් තුන අතර ලියන්නත් පුළුවන්. මේ ටැග් අතර ලියන්නත් පුළුවන්. අපි බලමු මේ CSS කේත ලියන්න පුළුවන් ආකාර ප්‍රධාන ආකාර තුන. CSS කේත ලියන්න පුළුවන් ප්‍රධාන ආකාර අපිට තියෙනවා තුනක්. පළවෙනි එක තමයි අභ්‍යන්තරික. එහෙම නැත්නම් අපි මේ CSS කේත හඳුන්වනවා embedded style sheet කියලා. ඒ වගේම දෙවෙනි එක තමයි බාහිර පිටුවක් ලෙසින් external style sheet. ඒතර මේ external style sheet ක්‍රමයට CSS කේත හදනවා නම් අපි වෙනම CSS ෆයිල් එකක් සේව් කරන්න ඕනේ .css කියන extension එකෙන්. අපි අර කලින් කරපු ක්‍රමේ. ඒ වගේම පේලිගත අදාළ CSS කේතයේ අදාළ HTML ටැග් එක ඇතුළෙම ලියන්න පුළුවන්. හැබැයි එහෙම ලියන්න ගත්තාම ටිකක් HTML කේත සංකීර්ණ වෙනවා. ඒ නිසා තමයි අපිට වඩාත්ම යෝග්‍යම ක්‍රම දෙක තමයි පළවෙනි සහ දෙවෙනි ක්‍රම දෙක. අභ්‍යන්තරික සහ බාහිර කියන ක්‍රම දෙක. අභ්‍යන්තරික ක්‍රමේ අපි දැන් කොහොමද බලමු අභ්‍යන්තරික ක්‍රමයෙන් කේතයක් ලියන්නේ කියලා. හොඳයි. මේ තියෙන්නේ මගේ HTML පිටුව. මම කලින් හදපු HTML පිටුව මම මෙතනදී අභ්‍යන්තරික ක්‍රමයට තමයි internal ක්‍රමයේ embedded ක්‍රමයට තමයි CSS කේතේ ලියන්න යන්නේ. එතකොට අපි මේ CSS කේත ලියන්නේ head කොටස ඇතුලේ. වෙබ් පිටුවේ මෙන්න මේ head කොටස ඇතුලේ තමයි අපි මේ CSS කේත ලියන්නේ. එහෙනම් head එක ඇතුලේ අපි style කියන tag එක පාවිච්චි කරනවා මේක සඳහා. style කියන tag එක. එහෙනම් මේ style head කොටසේ style tag දෙක ඇතුලේ තමයි CSS කේත අපි ලියන්නේ. හරි. එහෙනම් මෙන්න මේ style tag දෙක ඇතුලේ තමයි අපි කේත ලියන්නේ. හරි. හැබැයි මේ
CSS කේතයන් සඳහා ස්ටයිල් එකක් අපි ස්ටයිල් ටැග් එක ඇතුලේ මේ කේත ලියන්න කලින්ම ලියන්න ඕනේ මේ ස්ටයිල් වර්ගය මොනවද. ඒකට අපි පාවිච්චි කරනවා type කියන property එක. type සමානයි වර්ගය තමයි අපි text/css. මේ සැකසුම අපි අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. මොකද මේ ස්ටයිල් ටැග් එක ඇතුලේ ලියන තවත් වර්ගවල කේත තියෙනවා. ඒ නිසා අපි මෙතනදී ස්ටයිල් ටැග් එක ඇතුලේ දැන් ලියන්න බලාපොරොත්තු වෙන්නේ CSS කේතයක්. එහෙනම් ස්ටයිල් type එක තමයි text/css. එහෙනම් මම දැන් ලියනවා CSS කේතේ පළවෙනි property එක. එහෙම නැත්නම් මම ඒක ලබා දෙනවා select එක විදිහට මම ගන්නවා h1. මම select විදිහට ගන්නවා h1. ඒ කියන්නේ මේකේ තියෙන සියලුම මෙන්න මේ h1 වලට අදාළ සැකසුම් තමයි මෙතනදී මම පාවිච්චි කරන්නේ. එහෙනම් h1 curly brackets ආරම්භ කරනවා. curly brackets ඇතුලේ මට ලබා දෙන්න පුළුවන් මොකද්ද property එක කියලා. property එක තමයි color. CSS වල ගොඩාක් වර්ගවල properties තියෙනවා color. colon සලකුණ ඒත් එක්කම color එක මම ලබා දෙනවා blue. right blue සහ ඊට පස්සේ semicolon සලකුණක් ලබා දෙන්න ඕනේ සහ curly bracket එක අවසන් කරනවා. ඒතර මේක තමයි CSS කේතය. h1 color blue. එතකොට මේක අපි වෙනම සේව් කරන්න අවශ්‍ය නැහැ. මේ අපේ වෙබ් පිටුවේ ඇතුළෙම තමයි මේ කේතය තියෙන්නේ. අපි මෙතනින් මේක සේව් කරනවා. අපි සේව් කරලා බලමු මෙන්න මේ h1 තුනේ වර්ණය වෙනස් වෙලාද කියලා. ඔව් දැන් ඔයගලන්ට පේනවා මේ h1 තුනේම වර්ණය නිල් පාටට හැරලා තියෙනවා. කලින් වතාවේදී HTML වලින් මේ වැඩේ කරනවා නම් අපිට සිද්ධ වෙනවා මේ කේත තුනට වෙන වෙනම font කියන property එක ලබා දෙන්න. නමුත් CSS වලින් අපිට පුළුවන් එක කේතයක් පාවිච්චි කරලා මෙන්න මේ h1 color blue කියන කේතේ පාවිච්චි කරලා මුළු වෙබ් පිටුවේ තියෙන සියලුම h1 tag සඳහා එකම සැකසුම් සමූහයක් ලබා දෙන්න. ඉතින් ඒක CSS වල තියෙන විශේෂ වාසියක්. ඉතින් මේ නිසා අපිට HTML කේත ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ කෝඩ් වල තියෙන සංකීර්ණ බව අඩු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට head කොටස ඇතුලේ අපි HTML පිටුවේ head කොටස ඇතුලේ style tag එක පාවිච්චි කරලා CSS කේත ලියන එක අපි හඳුන්වනවා embedded style sheet. එහෙම නැත්නම් අභ්‍යන්තරික ක්‍රමය විදිහට. හොඳයි එහෙනම් අපි බලමු කොහොමද බාහිර CSS පිටුවක් HTML පිටුවක් එක්ක සම්බන්ධ කරන්නේ කියලා. එහෙම නැත්නම් external style sheet කියන දෙවන ක්‍රමය. හරි. එතෙන්දී අපි වෙනම CSS පිටුවක් හදා ගන්න ඕනේ. මම notepad document එකක් open කරලා මේක ඇතුලේ CSS කේතයක් ලියනවා. h1 කියන selector සඳහා තමයි මම මේ සැකසුම ලබා දෙන්නේ. එහෙනම් h1 select එක එහෙම නැත්නම් h1 tag මේ HTML පිටුවේ තියෙන ඒකේ මම color එක ලියනවා color red. මේක තමයි property. එහෙනම් අපි මේක සම්බන්ධ කරන HTML පිටුවේ h1 heading වල color සියල්ලම රතු පාට වෙනවා වර්ණය. ඊළඟට මම p සඳහා ලියනවා. ඒ කියන්නේ select එක විදිහට p පාවිච්චි කරනවා කියන්නේ මම මේක සම්බන්ධ කරන පිටුවේ සාමාන්‍ය paragraph වල අකුරු වල වර්ණය මට වෙනස් කරගන්න පුළුවන්. මම ඒකට ලියනවා color එක color blue. ඒ කියන්නේ මේ වෙබ් පිටුවේ සාමාන්‍ය ෆොන්ට් වල සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු වල color එක නිල් පාට වෙනවා. ඊට පස්සේ මම මේ ෆයිල් එක සේව් කර ගන්නවා CSS ෆයිල් එකක් විදිහට all file type එකෙන් my style කියලා my style.css කියලා මම සේව් කර ගන්නවා. හරි. සේව් කරගත්තට පස්සේ අපිට දකින්න පුළුවන් my style.css ෆයිල් එක මෙතන තියෙනවා. ඊට පස්සේ මම මේක සම්බන්ධ කරගන්නවා මම හදපු වෙබ් පිටුවකට සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ external.html කියලා මම කලින් හදපු වෙබ් පිටුවක් තියෙනවා. ඒකට අපි කොහොමද බලමු මේ සම්බන්ධ කර ගැනීම සිද්ධ කරන්නේ. හරි. එතකොට අපි මේ වෙබ් පිටුවේ මෙන්න මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් කියන කොටසට සහ මම මේක නිර්මාණය කරන තවත් p ආකාරයේ පැරග්‍රාෆ් එකකට හොඳයි මම මේ CSS කෝඩ් ඇඩ් කරගන්න යන්නේ මෙන්න මේ h1 කියන ශ්‍රී ලංකා h1 මට්ටමේ ටැග් එකට සහ ඒ වගේම මම නිර්මාණය කරගන්නවා පැරග්‍රාෆ් එකක් p ටැග් එකක් මම මේක කොපි කරලා ගත්තා වෙන තැනකින් කොපි කරගෙන මේ පැරග්‍රාෆ් එකේ තියෙන විස්තරය මම මේ විදිහට මෙතනට අරගන්නවා කොපි කරලා හරි ඊට පස්සේ මෙන්න මේ පැරග්‍රාෆ් එකට අපි ඇතුළත් කරන settings එකතු වෙනවා. එහෙම නැත්නම් ඒ සැකසුම ඇතුළත් වෙනවා. මොකද මගේ CSS කේතේදී
මගේ mystyle.css කියන කේතේදී මම කියලා තියෙනවා H1 වල කලර් එක green කොළ පාට කරන්න, ඒත් එක්කම P වල කලර් එක red රතු පාට කරන්න. හරි. ඒ වගේම මගේ HTML page එකේදී මම H1 එකක් සහ P tag එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපි බලමු කොහොමද මේ mystyle.css කියන ෆයිල් එක ලින්ක් කරගන්න කියලා. ඉතින් මේ සම්බන්ධ කර ගැනීම අපි සිද්ධ කරන්නේ මේ විදිහට head tag එක ඇතුළේදී තමයි මේ සම්බන්ධ කිරීම කරගන්නේ. එතනදී අපි link කියන විධානය පාවිච්චි කරනවා. link කියන tag එක තමයි මේකට පාවිච්චි කරන්නේ. මේ link tag එකේ මම දෙනවා rel. එහෙම නැත්නම් rel කියන එක මම දෙනවා style sheet. ඒකට හේතුව මම මේ සම්බන්ධ කරගන්න වර්ගය style sheet වර්ගයක්. ඒත් එක්කම type එක තමයි text.css. මේක අපි ඉන්ටර්නල් ක්‍රමයේදීත් පාවිච්චි කරා. type කියන විධානය මම ලබා දෙනවා text/css විදිහට. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත් වෙන එක. href එක මම href කියන එකෙන් ලබා දෙන්නේ reference එක. එහෙම නැත්නම් මගේ css ෆයිල් එක කොතනද තියෙන්නේ කියන එක තමයි මේකෙන් මම කියන්නේ. ඒතර මෙතනදී ෆයිල් එකේ නම mystyle.css තියෙන්නේ මගේ වෙබ් පිටුව තියෙන ෆෝල්ඩර් එකේම නම් ගැටලුවක් නැහැ. මට css ෆයිල් එකේ නම විතරක් දෙන්න පුළුවන්. හරි. මගේ වෙබ් පිටුව තියෙන්නේ external.html කියන එකත් ඒ වගේම mystyle.css කියන එකත් එකම ෆෝල්ඩර් එකේ. ඒ නිසා මම මේ href එක මගේ css ෆයිල් එකේ නම mystyle.css කියන විදිහට විතරක් මම ලබා දෙනවා. එහෙනම් href mystyle.css. එතකොට මෙන්න මේ විධාන ටික අපි හරියට හදාගත්තට පස්සේ මගේ css external කියන html පිටුව සහ mystyle.css කියන පිටු දෙක එකිනෙකට සම්බන්ධ වෙලා මේ mystyle.css පිටුවේ තියෙන සැකසුම් සියල්ල external.html කියන පිටුවට ආදේශ වෙනවා. හොඳයි, අපි මේ ලේඛන දෙකම සේව් කරගමු. සේව් කළා වෙබ් බ්‍රවුසර් එකෙන් බලමු external.html පිටුව කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා h1 tag එක කොළ පාටට හැරිලා තියෙනවා. ඒත් එක්කම මේක ඇතුලේ තියෙන font එක font ප්‍රමාණය paragraph එක පොඩි ප්‍රමාණයේ paragraph එක රතු පාටට හැරිලා තියෙනවා. ඉතින් අපිට මේක ඇතුලේ තව ඕනනම් වෙනස්කම් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ ෆයිල් එකේ තව තැනක කොහේ හරි h1 tag එකක් පාවිච්චි කරොත් තව තැනක කොහේ හරි මම h1 ආකාරයේ tag එකක් පාවිච්චි කරොත් හරි ඔය විදිහට මම tag එකක් පාවිච්චි කරනවා. ඒ වගේම මම p tag එක මේ tag එකම copy කරලා පල්ලෙහාට අර ගන්නවා ඔය විදිහට. හරි. එතකොට අපි වෙබ් පිටුව රීලෝඩ් කරලා බලමු. ඔව් එතකොට මේ පිටුවේ මම හදන හැම h1 එකකටම සහ හැම පැරග්‍රාෆ් එකකම අකුරු මට කොළ පාටින් සහ රතු පාටින් ලබා ගන්න පුළුවන්. පැරග්‍රාෆ් වල රතු පාටිනුත් h1 මට්ටම කොළ පාටිනුත් ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක මම වෙන ආකාරයේ ටැග් එකක් මෙතනදී නිර්මාණය කරලා බැලුවොත් උදාහරණයක් විදිහට h2 මට්ටමේ එකක් හරි ඒක මම සේව් කරලා බලනවා වෙනසක් වෙනවද කියලා. ඔව් එතකොට h2 සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒකට මේ h1 ටැග් වල තියෙන ප්‍රොපර්ටිස් ආදේශ වෙන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි බලමු කොහොමද බාහිර CSS පිටුවක් HTML පිටුවක් එක්ක සම්බන්ධ කරන්න කියලා. එහෙම නැත්නම් external style sheet කියන දෙවන ක්‍රමය. හරි. එතෙන්දී අපි වෙනම CSS පිටුවක් හදා ගන්න ඕනේ. මම notepad document එකක් open කරලා මේක ඇතුලේ CSS කේතයක් ලියනවා. h1 කියන selector සඳහා තමයි මම මේ සැකසුම ලබා දෙන්නේ. එහෙනම් h1 select එක එහෙම නැත්නම් h1 tag මේ HTML පිටුවේ තියෙන ඒකේ මම color එක ලියනවා. color red මේක තමයි property. එහෙනම් අපි මේක සම්බන්ධ කරන HTML පිටුවේ h1 heading වල color සියල්ලම රතු පාට වෙනවා වර්ණය. ඊළඟට මම p සඳහා ලියනවා. ඒ කියන්නේ select එක විදිහට p පාවිච්චි කරනවා කියන්නේ මම මේක සම්බන්ධ කරන පිටුවේ සාමාන්‍ය paragraph වල අකුරු වල වර්ණය මට වෙනස් කරගන්න පුළුවන්. මම ඒකට ලියනවා color එක color blue. ඒ කියන්නේ මේ වෙබ් පිටුවේ සාමාන්‍ය ෆොන්ට් වල සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු වල color එක නිල් පාට වෙනවා. ඊට පස්සේ මම මේ
ෆයිල් එක සේව් කරගන්නවා CSS ෆයිල් එකක් විදිහට all file type එකෙන් my style කියලා my style.css කියලා මම සේව් කරගන්නවා. හරි. සේව් කරගත්තට පස්සේ අපිට දකින්න පුළුවන් my style.css ෆයිල් එක මෙතන තියෙනවා. ඊට පස්සේ මම මේක සම්බන්ධ කරගන්නවා මං හදපු වෙබ් පිටුවකට සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ external.html කියලා මං කලින් හදපු වෙබ් පිටුවක් තියෙනවා. ඒකට අපි කොහොමද බලමු මේ සම්බන්ධ කර ගැනීම සිද්ධ කරන්නේ. හරි. එතකොට අපි මේ වෙබ් පිටුවේ මෙන්න මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් කියන කොටසට සහ මම මේක නිර්මාණය කරන තවත් P ආකාරයේ පැරග්‍රාෆ් එකකට හොඳයි මම මේ CSS කෝඩ් ඇඩ් කරගන්න යන්නේ මෙන්න මේ h1 කියන ශ්‍රී ලංකා h1 මට්ටමේ ටැග් එකට සහ ඒ වගේම මම නිර්මාණය කරගන්නවා පැරග්‍රාෆ් එකක් P ටැග් එකක් මම මේක කොපි කරලා ගත්තා වෙන තැනකින් කොපි කරගෙන මේ පැරග්‍රාෆ් එකේ තියෙන විස්තරය මම මේ විදිහට මෙතනට අරගන්නවා කොපි කරලා හරි ඊට පස්සේ මෙන්න මේ පැරග්‍රාෆ් එකට අපි ඇතුළත් කරන settings එකතු වෙනවා එහෙම නැත්නම් ඒ සැකසුම ඇතුළත් වෙනවා මොකද මගේ CSS කේතේදී මගේ my style.css කියන කේතේදී මම කියලා තියෙනවා h1 වල කලර් එක green කොළ පාට කරන්න ඒත් එක්කම p වල කලර් එක red රතු පාට කරන්න. හරි ඒ වගේම මමගේ HTML page එකේදී මම h1 එකක් සහ p tag එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපි බලමු කොහොමද මේ mystyle.css කියන ෆයිල් එක link කරගන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධ කර ගැනීම අපි සිද්ධ කරන්නේ මේ විදිහට head tag එක ඇතුළේදී තමයි මේ සම්බන්ධ කිරීම කරගන්නේ. එතනදී අපි link කියන විධානය පාවිච්චි කරනවා. link කියන tag එක තමයි මේකට පාවිච්චි කරන්නේ. මේ link tag එකේ මම දෙනවා rel. එහෙම නැත්නම් rel කියන එක මම දෙනවා style sheet. ඒකට හේතුව මම මේ සම්බන්ධ කරගන්න වර්ගය style sheet වර්ගයක්. ඒත් එක්කම type එක තමයි text.css. මේක අපි ඉන්ටර්නල් ක්‍රමයේදීත් පාවිච්චි කරා. type කියන විධානය මම ලබා දෙනවා text/css විදිහට. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත් වෙන එක. href එක මම href කියන එකෙන් ලබා දෙන්නේ reference එක. එහෙම නැත්නම් මගේ CSS ෆයිල් එක කොතනද තියෙන්නේ කියන එක තමයි මේකෙන් මම කියන්නේ. එතකොට මෙතනදී ෆයිල් එකේ නම mystyle.css තියෙන්නේ මගේ වෙබ් පිටුව තියෙන ෆෝල්ඩර් එකේම නම් ගැටලුවක් නැහැ. මට CSS ෆයිල් එකේ නම විතරක් දෙන්න පුළුවන්. හරි. මගේ වෙබ් පිටුව තියෙන්නේ external.html කියන එකත් ඒ වගේම mystyle.css කියන එකත් එකම ෆෝල්ඩර් එකේ. ඒ නිසා මම මේ href එක මගේ CSS ෆයිල් එකේ නම mystyle.css කියන විදිහට විතරක් මම ලබා දෙනවා. එහෙනම් href mystyle.css. එතකොට මෙන්න මේ විධාන ටික අපි හරියට හදාගත්තට පස්සේ මගේ CSS external කියන HTML පිටුව සහ mystyle.css කියන පිටු දෙක එකිනෙකට සම්බන්ධ වෙලා මේ mystyle.css පිටුවේ තියෙන සැකසුම් සියල්ල external.html කියන පිටුවට ආදේශ වෙනවා. හොඳයි අපි මේ ලේඛන දෙකම සේව් කරගමු. සේව් කළා වෙබ් බ්‍රවුසර් එකෙන් බලමු external.html පිටුව කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා h1 tag එක කොළ පාටට හැරිලා තියෙනවා. ඒත් එක්කම මේක ඇතුලේ තියෙන ෆොන්ට් එක ෆොන්ට් ප්‍රමාණය පැරග්‍රාෆ් එක පොඩි ප්‍රමාණයේ පැරග්‍රාෆ් එක රතු පාටට හැරිලා තියෙනවා. ඉතින් අපිට මේක ඇතුලේ තව ඕනනම් වෙනස්කම් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ ෆයිල් එකේ තව තැනක කොහේ හරි h1 tag එකක් පාවිච්චි කරොත් තව තැනක කොහේ හරි මම h1 ආකාරයේ tag එකක් පාවිච්චි කරොත් හරි ඔය විදිහට මම tag එකක් පාවිච්චි කරනවා. ඒ වගේම මම p tag එක මේ tag එකම copy කරලා පල්ලෙහාට අර ගන්නවා ඔය විදිහට. හරි එතකොට අපි වෙබ් පිටුව රීලෝඩ් කරලා බලමු. එතකොට මේ පිටුවේ මම හදන හැම h1 එකකටම සහ හැම පැරග්‍රාෆ් එකකම අකුරු මට කොළ පාටින් සහ රතු පාටින් ලබා ගන්න පුළුවන්. පැරග්‍රාෆ් වල රතු පාටිනුත් h1 මට්ටම කොළ පාටිනුත් ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක මම වෙන ආකාරයේ tag එකක් මෙතනදී නිර්මාණය කරලා බැලුවොත් උදාහරණයක් විදිහට h2 මට්ටමේ එකක් හරි ඒක මම සේව් කරලා බලනවා වෙනසක් වෙනවද
කියලා. ඔව්. එතකොට H2 සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒකට මේ H1 ටැග් වල තියෙන ප්‍රොපර්ටිස් ආදේශ වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි දැන් බලමු CSS කේතයක් ඇතුළත් කරන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය. මේ ක්‍රමය හඳුන්වන්නේ inline එහෙම නැත්නම් පේලිගත ක්‍රමයේ විදිහට. මෙතනදී අපි බාහිර CSS ෆයිල් එකක්වත් head tag එක ඇතුලේ CSS කෝඩ් එකක්වත් ලියන්නේ නැහැ. මෙතනදී අපි අදාළ CSS කෝඩ් එක ලියන්නේ අදාළ HTML tag එක ඇතුලේමයි. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන දැන් මම මේ හදලා තියෙන HTML document එකේ ශ්‍රී ලංකා cricket team කියලා H1 tag එකක් තියෙනවා. ඒත් එකම paragraph එකක් තියෙනවා P tag එකක් එක පාවිච්චි කරපො. ඉතින් දැන් මේක අපි open කරලා බැලුවොත් අපිට මෙන්න මේ වගේ document එකක් තමයි පේන්න තියෙන්නේ. ඒතර කළු පාට අකුරු වලින් ඉතින් අපි මේකට කිසියම් මොස්තරයක් එහෙම නැත්නම් ස්ටයිල් ලබා දෙනවා නම් අපිට පේලිගත ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි හිතමු මෙන්න මේ H1 කියන එකේ කලර් එක මට වෙනස් කරගන්න ඕන නම් font color එක මට CSS කෝඩ් එක ලියන්න පුළුවන් style කියලා මේ H1 tag එක ඇතුළේම style ඊට පස්සේ සමාන කිරීමේ සලකුණ සහ double quotation. අතන මෙන්න මේ double quotation දෙක ඇතුලේ උද්දෘත දෙක ඇතුලේ සියලුම CSS කෝඩ් ටික අපිට ලියන්න පුළුවන්. CSS කෝඩ් කේත 10ක් වුණත් අපිට එක දිගට ලියාගෙන යන්න පුළුවන් මෙන්න මේ style කියන කොටසේ මේ උද්දෘත දෙක ඇතුලේ. හරි උදාහරණයක් විදිහට කලර් එක වෙනස් කරගන්න ඕන නම් මම ලියනවා color colon සලකුණ ඒත් එක්කම කලර් එකම ලියනවා red කියලා සහ semicolon සලකුණෙන් අවසන් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ p tag එකටත් මට CSS කෝඩ් එකක් දාන්න ඕන නම් inline විදිහට මම ලියනවා style සමානයි මේක ඇතුලේ මම දෙනවා මේකේ කලර් එක මට කොළ පාට කරන්න ඕනේ නම් මම ලබා දෙනවා green කියලා. හොඳයි. දැන් මේක අපි සේව් කරගෙන බලන්න පුළුවන් කොහොමද මේකේ සිදුවෙන වෙනස්කම කියලා. හරි. අදාළ CSS කේතේ ඔයගලන්ට පේනවා මේ page එකට HTML page එකට add වෙලා තියෙනවා. ඉතින් මේ inline CSS කේතයන්ගේ තියෙන විශේෂත්වය තමයි අපිට ඕනි කියන්නේ මුළු page එකේ අවශ්‍ය තැන් වලට විතරක් අපිට CSS සැකසුම් ලබා දෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රම තුන එක්ක සංසන්දනය කරද්දී අපි කතා කරපු ප්‍රධාන ක්‍රම තුන එක්ක සංසන්දනය කරාම අභ්‍යන්තර එහෙම නැත්නම් embedded සහ external සහ inline කියන ක්‍රම තුනෙන් ඉක්මනින්ම කේතයන් ක්‍රියාත්මක වෙන්නේ inline කේත. inline එක තමයි මුලින්ම ඉක්මනටම වැඩ කරන්නේ. ඊට පස්සේ embedded අභ්‍යන්තර. තුන්වෙනියට තමයි බාහිර කියන එක. එතකොට ඒ අනුපිළිවෙලත් අපි මතක තියාගන්න ඕනේ ඉක්මනටම රන්නේ මෙන්න මේ inline CSS කෝඩ් එක.